समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता। साधु साधु साधु। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्। साधु साधु साधु। अभिक्खन्ते पटिक्खन्ते संपजानकारी होति आलोकिते विलोकिते संपजानकारी होति सम्मिज्जिते पसारिते संपजानकारी होति संगाटिपद्धति वरधारणे संपजानकारी होति असीते पीते कायिते सायिते संपजानकारी होति उच्चार पस्साव कम्मे संपजानकारी होति गते टिते निसिन्ने सुत्ते संपजानकारी होति जागरिते वासिते तुन्नी भावे संपजानकारी होति। साधु साधु साधु। श्रद्धा बुद्धि संपन्न पिन्नत्नी සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් මහා පීඩාවකට ලක් වෙලා ඉන්න අපිට මේ දුක්ඛ ස්කන්ධයෙන් සම්පූර්ණයෙන් අත මිදෙන්න සංස්කාරය සුවයි සුන්දරයි මధుරයි කියලා දැනিলা හරියට ආලේපයකට අහුවෙච්ච වඳුරෙක් වගේ මක්කට ආලේපයට අහුවෙච්ච වඳුරෙක් වගේ ගැලවෙන්න බැරුව ගැලවෙන්න උවමනාව තිබ්බත් දුකයි කියලා දැනගත්තත් තේරුණත් පීඩා සහිතයි පිළිසරණක් නැහැ කිසිදු පිළිසරණක් නැහැ කියලා තේරුණත් කලකිරීම ඇති වුණත් ගැලවෙන්න නොදී හිත తాවකාලික ආස්වාදයටම ඇදිලා යන ආස්වාදයක් විදිහට දැනෙන මේ පංච උපාදානස්කන්ධයෙන් ගැලවෙන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන පිළිවෙත. මේ පිළිවෙත් ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ. ඒ සඳහා කල යුත්තේ නොකල යුත්තේ දැනගෙන අපි එහි ගැඹුර තේරුම් ගන්න ඕනේ. ජීවිතේ එක වතාවක් හෝ එකම දේ කර ඉන්න අපි හැමදාම උදේ නැගිටිනවා හැමදාම කෑම කනවා හැමදාම නානවා හැමදාම නිදිනවා හැමදාම ළඟ ඉන්න අයත් එක්ක නේද පොර කනවනේ මට ඕන හැටියට ඉන්නවාලා කියලා පොර කනවා. දන්න දවසේ ඉඳලා ළඟ ඉන්න අය Tamanට ඕන හැටියට හදාගන්නත් ගෙවන ජීවිතේ ලැබිච්ච තැන ලැබිච්ච දේවල් ටික අල්ලගෙන ඒ ටික සුරක්ෂිත කරගන්නත් හැම නිමේෂයකම ගන්න අසාර්ථක උත්සාහයක යෙදලා ඉන්නේ. කවුරු හරි ඉන්නවද තමන්ගේ කියලා ගත්ත අය සුරක්ෂිත කරගත්ත කෙනෙක්? හරි මම මගේ කට්ටිය ඔක්කොම සුරක්ෂිත කරගෙන ඉන්නේ. ආය කවදාකවත් එයාලා වෙනස් වෙන්නේ නැහැ. මට ඕන විදිහට තමයි මෙතනින් එහාට ඔක්කොම ටික කෙරෙන්නේ. මම ඒ ටික අල්ලගත්තා කියලා සුරක්ෂිත කරගත්ත කෙනෙක් ඉන්නවද කවුරු හරි? නැහැ. හෙට වෙනකන් හොඳට ඉඳි. අනිද්දා වෙනකන් ඉඳි. කොයි වෙලාවෙ වෙනස් වෙනවද දන්නේ නැහැ. කොයි වෙලාවෙ මොනවා වේද කියලා දන්නේ නැති තමන්ගේ කියලා ගන්න බැරි දේවල් වගේක් එක හොරාල්ලන අපිට හිත මේ தත්වයෙන් ගලවා ගන්නයි බුදුරජාන් වහන්සේ හැම ෂණයකම සිහියෙන් ජීවත් වෙන්න කියලා දේශනා කරලා තියෙනවා. එහෙම සිහියෙන් ජීවත් වෙන්න කියලා කිව්වට හැම වෙලාවකම සිහියෙන් ඉන්න පුළුවන් කමක් එහෙම තියනවද? බෑ. එපමණකින් තේරෙනවා මේ හිත හේතුන් අනුව සකස් වෙන දෙයක් මිසක්කා එක අදිස්ථාන මාත්‍රයකින් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ කියලා. පරක් පෙරක් දක්වා අවබෝධය දක්වා ගිය ඇත්තෝ අරගෙන ගිය ප්‍රතිපත්තියක් තියෙනවා. විශාල සැනසීමක් ඇති කරගන්න බොහෝ දුක් විඳින්න වෙනවා. දුක් විඳින්න වෙන්නේ වෙන මොකක්වත් නැති දුකක් ඒක. දුක වෙනවක් මොකක්වත් නෙවෙයි කෙලෙස් වලින් අයින් වීමේ දුක.
දැන් ඕක මෙහෙම බලන්න. ගෙදරින් අයින් වෙලා සතියක් ඉන්න කියනවා. සති දෙකක් ගෙදරින් අයින් වෙලා ඉන්න කියනවා. ඉතින් දුකයි. නේද? හරි දුකයි, ඇඟටත් අමාරුයි, හිතත් කැක්කුමයි. අල්ලපු ගෙදරින් අයින් වෙලා අපිට සති දෙකක් ඉන්න පුළුවන් ද බැයිද? එහෙනම් ඒ ඇති වෙන දුක කායික දුකක්ද මානසික දුකක්ද? ආන්ගේ මානසික දුකයි මේ නැති කරගන්න හදන්නේ. ඉතින් ඒ සඳහා සංස්කාරයගෙන් හිත හිමින් සැරේ අතමුදවා ගන්න ඕනේ. සංස්කාරයගේ යථාභූත ස්වરૂපය තේරුම් ගන්න ඕනේ. ඒ යන ගමනේදී මාත්‍රයක්වත් හිත කිලුට වෙන්න දෙන්නේ නැතුව යන්න තරම් අපේ හිත ශක්තිමත් වෙන්න ඕනේ. අවබෝධය කරා යනකොට. සම්පජාන්නේ කියන්නේ නුවණයි. සතිය කියන්නේ සිහියයි. එතකොට සති සම්පජාන්නේ කියන්නේ නුවණ පිළිබඳ වූ සිහියයි. කුමන නුවණක්ද? පංච උපාදානස්කන්ධය පිළිබඳ නුවණ. විදෙන් විදේ අපිට පංච උපාදානස්කන්ධය පිළිබඳ නුවණ පහළ වෙනවා. ඒ නුවණ පහළ වෙන්නේ නිකන් අයට නෙවෙයි. කායානුපස්සීව, වේදනානුපස්සීව, චිත්තානුපස්සීව, ධම්මානුපස්සීව වාසය කරන ඇත්තන්ට. භාවනාවක් විදිහට කායානුපස්සනාව වඩනකොට, ධාතු මනසිකාරය වඩනකොට, ආනාපාන සතිය වඩනකොට, ඉරියාපත වඩනකොට, වේදනානුපස්සනාව වඩනකොට, මේ වගේ සතිපට්ඨානය වඩනකොට ඒ අතන්ට නුවණ පහළ වෙනවා. සැරින් සැරේ නුවණ පහළ වෙනවා. මේ ශරීරය පිළිකුල් කියන්නේ වෙනදා තිබෙන්නේ නැති නුවණ. මේ ශරීරය පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරකින් විතරක් හටගත් දෙයක්ය. ඒ ධාතු හතර නිස්සත්ත්‍ය, නිජීවයේ ශූන්‍යය, ආත්ම වශයෙන් ශූන්‍යය කියලා සිහිය නුවණක් උපදිනවා. මෙච්චර කාල නොතිබ්බ නුවණක් උපදිනවා. ඒ කියන්නේ දැනීමක් ඇති වෙනවා. ඒ දැනීමත් එක්කම අසිහියෙන් හිටිය කෙනාට මොකද වෙන්නේ? සිහියට එනවා. අසිහියෙන් හිටියේ මං හිතුවේ මේ ශරීරය ඇත්තට සත්වයේ පුද්ගලයෙක් කියලා. බලන්නකෝ මං හැමදාම කියන්නේ අද අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මේක බැකෝ යන්ත්‍රයකට සර්ව සමයි. සර්ව සමයි කියන්නේ ඉතින් ගොඩක් දුරට සමානයි. සර්ව සමයකට මේක යකඩ වලින් හැදිලා නැහැ. නමුත් සත්ව පුද්ගල සංඥා වශයෙන් ගත්තොත් එහෙම සත්ව පුද්ගල වශයෙන් ගත්තොත් මේ ශරීර කොටස ගත්තොත් ඒක යන්ත්‍රයක් වගේ මෙලෝ දෙයක් දන්නේ නැහැ. යන්ත්‍රයක් මුකුත් දන්නේ නැහැ. බැකෝ යන්ත්‍රයක අත දන්නේ නැහැ පස් උස්සනවා කියලා. නේද? පස් උස්සලා අර යනවා කියලා දන්නේ නැහැ. අපේ අත දන්නේ නැහැ බත් උස්සනවා කියලා. නේද? අපේ කට දන්නේ නැහැ බත් හපනවා කියලා. දත් දන්නේ නැහැ. කවදාකවත් දන්නේ නැහැ. මේ ශරීරයේ කිසිම දෙයක් දන්නේ නැහැ. එහෙනම් මේක අන්න ඒ වගේ අපිට නිස්සත්ත්‍ය නිජීව ශුන්‍ය ස්වභාවයන් පිළිබඳව සිහිය උපදිනවා. කොහොමද? භාවනාවකදී. අන්නේ භාවනාවකදී Tamante ඒ උපදින්නා වූ සිහියත් එක් නුවණත් එක්කම දෙයනේ මං හිතාගෙන හිටියේ මෙච්චර කල් මේක මහා ලොකු සතාය මහා ලොකු ජීවියාය කියලා මේ වගේ ශරීරයක් කෙරෙහි මම හිතාගෙන හිටියේ එක වැරදි කියලා නුවණත් එක්කම සිහියක් උපදිනවා. අන්න ඒ නුවණ පිළිබඳ වූ සිහියෙන් භාවනාවකින් අපි ලබන්නා වූ නුවණ පිළිබඳ සිහියෙන් ගත කරන හැම නිමේෂයක්ම ගත කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. හැම නිමේෂයක්ම කොයි වගේද නිමේෂයන්? අභික්කන්තේ පටික්කන්තේ ඉදිරියට යෑමේදී ආපසු යෑමේදී, ඉදිරිය බැලීමේදී පසුපස බැලීමේදී, ඇඳුමක් පවා ශරීරයට දාගනිද්දී සංඝාටිපත්ත චීවර ධාරණය අපිට මේ චීවරය දරා ගන්න චීවරය දාගන්න හැම නිමේෂයකම මේ සිහිය මේකට තමන් කරගෙන යන භාවනාවකින් ලැබුණ සිහිය පිළිබඳ වූ නුවණකින් වාසය කරන්න ඕනේ. කඩයිම දක්වා යන්න නම් අකුසලයකට ඉඩ නොදී. මොනවද අකුසල්? පංච උපාදානස්කන්ධයේ කෙරෙහි උපදින්නා වූ ලෝභ, දේශ, මෝහ, ආහාරය කෙරෙහි ඇතිවන ගිජු බව කුසලයක්ද අකුසලයක්ද? දරුවන් කෙරෙහි උපදින්නා වූ අධිකතර වූ ආදරය කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඉදන් තණ්හා නේද? අනුන්ගේ උපදූප ඇසීමේ දැඩි ආසාව කුසලයක්ද අකුසලයක්ද? ඒක කුසලයක්. ඒක අකුසලයක් නේද? ඒ හැම එකක්ම මහා අකුසල් ගණයට වැටෙන්නේ. ඉතින් අපි බොහෝ අකුසල් පුරවනවා වගේද නැද්ද? නේද? අනුන් කෙරෙහි උපදින්නා වූ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කෙටියෙන් කියනවා නම් සත්පුද්ගල සංඥාව පවා
Tamanට ලෝභය ඇති කරනවා. අන්න ඒ தත්වයන් වලින් අත මිදලා කයෙහි යථාභූත ස්වરૂපයෙන් වාසය කරන්න ගත්තාම භාවනාවකදී Tamanට සිහිය පුදුනහම ඉස්සරහට ඇවිදලා ආපසු වෙන වෙලාවේදී පවා ඒ කියන්නේ ඉදිරියට යදීමේදී ආපසු එීමේදී කියන්නේ ඇවිදිද්දී ඉදිරිය බැලීමේදී ආපසු බැලීමේදී පවා චීවරය දරාගද්දී නැත්නම් ඇඳුමක් ඇඳගනිද්දී මේ අත්වනවා ඊළඟට රස විඳිද්දී හපද්දී රස දෙයක් කඩාගනිද්දී ඒ වගේ දේවල් වලදී පවා ශරීර කෘත්‍යයන් කරන වෙලාවේදී පවා ඇවිදිනකොට ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට කියන ඉරියව් හතරේදී නිස්සද්දව ඉන්නකොට කතා කරනකොට නිදි මරනකොට ආදී හැම ඉරියව්වකදීම මේ ජීවිතේ ඒ සිහියෙන් ඉන්න ඕනේ. කය පිළිකුල් කියන සිහිය උපදවා ගත්තා නම් ඒ සිහියෙන් ඉන්න ඕනේ. ආන්ගේ ඒ සිහියෙන් අපි සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට භාවනාවක ඉඳ ගන්නකොට මොකද වෙන්නේ? භාවනාව තවත් විපුල ඵල ප්‍රයෝජන ලැබෙන තත්ත්වයටපත් වෙනවා. මේ වගේ ප්‍රතිපත්තියකට මේ වගේ ස්වභාවයකට අපේ හිත කවදා හරි පත් කරගන්න ඕනේ. ඇයි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සමාජයෙන් ඈත් වෙලා කැලෑබද ප්‍රදේශවලට ගිහිල්ලා භාවනාවෙන්ම ජීවිතය ගත කරමින් කිසිදු කෙලෙස් ධර්මයක් උපදින්න නොදී ඔච්චර වීරියක් ගන්න ඇයි? ඒ පිළිවෙත තුලින් උපදින්නා වූ මහා ප්‍රීතිය නැත්නම් ඒ සිහියෙම වාසය කරන්න අවශ්‍යින්දා. ඉතින් ඒකින්ද මේවා හරිම වටින දේවල් එදා තිබුණ ආකාරයටම අපි කවදා හරි දවසක කල්පනා කරන්න ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට හාත්පසින්ම හිත ආරක්ෂා කරගන්න ඕන අකුසල මාත්‍රය අපි ආපස්සට ඇදගෙන යනවා. හාත්පසින්ම හිත ආරක්ෂා කරගෙන කටයුතු කරන්න නම් සාමාන්‍ය ජීවිතයේදී භාවනාවකට තමන් කරගෙන යන භාවනාවක් තියෙනවා අපිට අසුභ භාවනාව. නැත්නම් අනාත්ම සංඥාව. නැත්නම් අනිත්‍ය සංඥාව. මේ මොකක් හරි භාවනාවකින් තමන්ට සිහිය උපදින අනාත්ම සංඥාව වඩන කෙනාට තමන්ගේ දරුවා දකිද්දී උපදින අදහස තමයි මේක මෙතන තියෙන මේ නාම රූප પરම්පරාව මගේ වශයෙන් ගන්න බෑ. මගේ වශයෙන් පැත්තක තියෙද්දී ඒක දරුවටවත් බෑ දරුවගේ වශයෙන් ගන්න. ඒකට ඒක එක්තරා ක්‍රියාවලියක්. ඒක අවුව වගේ, වැස්ස වගේ, හුළඟ වගේ ඒ අදාළ හේතු අනුව සකස් වෙන තේයක් තමයි දරුවා කියලා කියන්නේ. ආන්ගේ සංඥාව උපදවා ගන්න පුළුවන් භාවනාව කරද්දී. එතකොට අනාත්ම සංඥාව වඩන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රුක්ක මූලගතෝවා, අරඤ්‍යගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, ඉතිපරිසංචික්කති කියලාම තියෙනවා ඉතින්. හරි. චක්කුං අනත්තා, රූපං අනත්තා, සද්දං අනත්තා, සෝතං අනත්තා, සද්දා අනත්තා ඔය විදිහට තියෙනවා කමටහන්. මේ රුක්ක මූල අරඤ්‍ය ශුඤ්ඤාගාර වල කියලා මොකද දන්නේ කරන් තියෙන්නේ. මේ දැන් අපි අතෝ කියන්නේ භාවනා කරන්න ඕනේ නැහැ කියලා. නේද? එතෙන්ට ගිහලා මොකද දන්නේ නැහැ. එහෙනම් රුක්ක මූල මොකටද දන්නේ? ශුන්‍යාකාර මොකටද දන්නේ? එතකොට එහෙම කරනකොට තමයි පින්නත්නි මේ නාම රූප પરම්පරාව පිළිබඳව සිහිය උපදින්නේ. මං කිව්ව ඉස්සලා නුවණ උපදින්නේ. ඒ නුවණත් එක්කම මෙච්චර කල් මම මේක ගැන මෙහෙමනේ හිතාගෙන හිටියේ කියලා සිහිය උපදිනවා. ආනාපානය කරන එක්කෙනාට තමන් ගැන, අනුන් ගැන මෙහෙම කයක් නම් නැත, ආනාපාන කයක් නැත්නම් හුස්ම කයක් නම් ඇත කියලා දැක්මක් උපදිනවා. නාම රූප පරිච්ඡේද කරගන්න අයට මේ ලෝකයේ බල්ලෙක් පවා දකින්නකොට නාම රූප වෙන් වෙලා දැනෙන ස්වභාවය භාවනාවකදී සිහිය උපදිනවා. දෙයියනේ මං හිතාන් හිටියේ මේ දෙක එකක් කියලා මේ මෙතන බලන්නකෝ මේ කාය පෙරහැරක් නේද? කය කියන සන්තතියක්, සිත් කියන සන්තතියක් දෙපැත්තේ තියෙන සන්තති දෙකක් එකට එකතු කරලා තමයි මේ ශරීරයක් කියලා අපි මේ කෙනෙක් පුද්ගලයෙක් කියලා ගත්තේ කියලා ඔන්න සිහිය උපදිනවා. තවත් කාලයක් යනකොට මේ නාම රූප પરම්පරාව බිනි බිනි යන එකක් බව සිහිය උපදිනවා. ඇති වෙනවා නැති වෙනවා කියන සිහිය උපදිනවා. බිනි බිනි යනවා කියන සිහිය උපදිනවා. නැති වෙනවා කියන සිහිය උපදිනවා. ඒවා ඔක්කොම මේ සංස්කාරයන් නැති වෙනවා කියන නුවණ සිහිය උපදිනවා. ඊළඟට ඒ වගේ ඒ පිළිබඳ මේ සංස්කාරයන් පිළිබඳ බය උපදිනවා. මේක පිළිබඳ කලකිරීම උපදිනවා. මේ සංස්කාරයකින් කිසිම පිළිසරණක් නැහැ කියන නුවණ උපදිනවා. ওই විදිහට මේවායින් අත මිදෙන්න ඕනේ.
මේකෙන් මේ සංස්කාර පොදියෙන් අත මිදෙන්න ඕනේ කියලා හැම වෙලේම දැනෙන විදිහට අපිට නුවණක් උපදිනවා. ඒ නුවණ පිළිබඳ සිහිය පවත්වා ගන්න ඕනේ. ඔය විදිහට පියවරෙන් පියවර කිසිම විදිහකින් හිතකට අකුසලයක් එන්න නොදී මේක පවත්වා ගන්න ඕනේ. හැම ඉරියව්වකදීම එතකොට කියනවා මේ භාවනාවට එක ගෝචර වෙනවාය කියලා. ඒකට කියනවා ගෝචර සම්පජානනය කියලා. ගෝචර සම්පජානනය කියලා කියනවා. ඒ කියන්නේ නුවණට හේතු වෙන සම්පජානනය. හරි. එතකොට මේ தත්ත්වයට අපි කවදා හරිපත් වෙන්න ඕනේ. හැමදාම බත් කකා හිටියා. නේද? හැමදාම බල හිටියා. හැමදාම අහා හිටියා. ඉතින් ඔය බණ ටික දැන් මම මේ කියනකොටමත් හිතනවා ඈත තමයි අප්පා කියන්නේ. ඉතින් හැමදාම එකම වගේ ජීවිතයක් මම ගත කරන්නේ. නේද? මේ වෙලාවට හිතනවා මේක ඉවර වෙච්ච ගමන් මොකද වෙන්නේ? පානින්න තියනවා ලොකු පැනින් වගේක් නේද? වේගයෙන් දුවන්න තියනවා. රාජකාරී ටික තියනවා. මම සාමාන්‍යයෙන් අවුරුදු 6 විතර අයගෙන් අහනවා කොහොමද? අපිට හරියට වැඩ මට අම්මත් කියලා තියන්නේ තාත්තත් කියලා තියන්නේ මට ශිෂ්‍යත්ව පාස් කරගන්න තියෙනවා අරවා තියෙනවා මේවා තියෙනවා පන්තියට යන්න තියෙනවා මේවා තියෙනවා කියලා එයා පොඩි කාලේ නම් හරියට වැඩ. සාමාන්‍ය පෙළ වයස දක්වා අයගෙන් සරින් සරේ අහපුවාම එයාලටත් හරියට වැඩ. උසස් පෙළට ඊටත් වඩා වැඩි වැඩ. විශ්වවිද්‍යාලයට ඊටත් වැඩි වැඩ. රස්සා කරන අයට ඊටත් වැඩි වැඩ. පරස්තා කරන අයට ඊටත් වැඩි වැඩ. ඒකවල අවුරුදු එහෙම ඉතින් ඒ වැඩනේ හා 70 80 විතර අයගෙනුත් අහනවා අපි ලාකට. එයාලත් කියන්නේ මොකද? අපිට හරියට වැඩ. අපිට හරියට වැඩ. මොකද කරන්නේ? කවදද දන්නේ ඉවර වෙන්නේ? මරුණාම ඉවර වෙනවා නම් අපිත් වැඩ කරනවා. මරුණත් ඉවර නෑ. ඊට පස්සේ තියෙනවා ගොම බෝල කරකවන්න තියෙනවා. නේද? කරත් අදින්න තියෙනවා. ඊට පස්සෙත් හරියට වැඩ. කූඹියට පවා හරියට වැඩ. නේද? ආහාර ඇදගෙන යන දැකලා තියෙනව නේද? එකතු වෙනවා මහා කලබලේ කූඹින්ටත් කලබලේ. මිනිසුන්ටත් කලබලේ. මොන අහවල් කලබලයක්ද බන්දා? කට්ටියම කලබලෙන් ඉන්නේ. කඩි පුදුම කලබලයක්. නේද? මාත් හරි කලබලයි. මොකද මේ කලබලේ අකුසලය නේ ලෝභ දේශ මෝහ කලබලය තමයි ඔය තියෙන්නේ. ඇතුලේ උපදින ලෝභ දේශ මෝහ හින්දා ඒවා සංතරපණය කරගන්න තියෙන කලබලේ කවුරුත් ගනී කියලා තියෙන කලබලේ වෙන කොහෙටවත් යයි කියන කලබලේ කොහොමත් අන්තිමට කලබලේ. කට්ටියම කලබලයි. ඉතින් මේ தත්වයෙන් අත මිදලා සාන්තව මේ සංස්කාරයෙන් ගැලවිලා මේක මට අයිති නැති දෙයක් කියලා කවදා හරි එක ශරණයක සියලු සංස්කාරයන්ගෙන් තමන්ගේ හිත අතමුදවා ගන්න අවශ්‍ය කරන විදර්ශනාව වැඩෙන්න වෙනවා අපේ. ඉතින් කවදා හරි එක කරන්න එපා. ඔක දැම්ම කළා දාපුවම මොකද? නේද? ජීවිතේ මේ සඳහා සැලසුමක් එහෙම තියෙනවද දන්නේ නැහැ. විදර්ශනාව සඳහා සැලසුම් කරලා තියෙන්නේ. පෙන්ෂන් එක නම් සැලසුම් කරා. වයසට ගියාම සලකන්න කට්ටිය හොයාගන්න සැලසුම් කරා. ඉන්න දැනත් සැලසුම් කරා. නේද? ඒවනම් ඔක්කොම සැලසුම් කරලා තියෙන්නේ. ඔක්කොම සැලසුම් කරා. හැබැයි හිත අකුසලයෙන් ගලවා ගන්න එක පිළිබඳ සැලසුම් හැදුවේ නෑ. ඒ පිළිබඳ සිහියක් නෑ. වුමනාවකුත් නෑ. ඒකින්ද අපි තේරුම් ගන්න ඕනේ මේක මෙහෙම හරියන්නේ නෑ. මහා උතුම් තත්වයකට තමන්ගේ මගේ సంతානය පත් කරගන්න අවශ්‍ය කරන සියලු දේ තාමත් තියෙනවද නැද්ද? ධර්මයේ තාම තියෙනවද නැද්ද? ඉතින් එහෙනම් මේ தත්ත්වෙට මාවපත් වෙන්න ඕනේ. මේ தත්ත්වෙට මාවපත් වෙන්න ඕනේ. මේ தත්ත්වය කොච්චර එහාට ගිය தත්වයක්ද? මේ මානසිකාරයමයි මේ වගේ මානසිකාරයක් ඇතුවමයි දාරුචරිය තෙරුන් වහන්සේ ඉපදුනේ. අපි වගේ මානසිකාරයක් ඇතුවමයි සරියුත් හාමුදුරුවෝ ඉපදුනේ. බෝධිසත්වයන් වහන්සේ ඉපදුනේ. නේද? ඒ සියලු දෙනා බත් කාලා අම්මා තාත්තා ළඟ හැදිලා මේ වගේම සිතුවිලි ඇති කරගෙන බොහෝ දෙනා විවාහ වෙලා ධර්මවලුත් හදලා නමුත් අවසාන භාගය වෙනකොට ඒ වයින් අයින් වුණා. මේකෙම නෑ දරුවෝ ඉවරනකොට මුණු පුරාලා ගත්තා අය. නේද? එක එකව අල්ලගෙන අපේ අම්මේ තියෙන රණ්ඩුව බලන්නකෝ. නේද? පුදුම ලැජ්ජාවක් ඇති වෙන්න ඕන ගෙවල් වල රණ්ඩු වෙන අය නම්. බෞද්ධයෝ රණ්ඩු වෙන්න බෑ. මොකද මේ රණ්ඩු?
මොනවා බෙදා ගන්න රණ්ඩු වෙනවද නැහැ මැරෙනකොට අර යන දේවල්. මැරෙනකොට අර යන දේවල් නම් කමන්නේ රණ්ඩු වුණාට. අසීයෙන්ම ජීවත් වෙනවා පොඩ්ඩක් තන් අනුන්ට ගරහනවා, ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධ කරනවා, වෛර කරනවා, ඇනුම්පද කියනවා, අරවා මගේ වල්ල ගන්න ආවා කියනවා, හරියයි හා බලමුකෝ කියනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක රණ්ඩුව පොරය. මේ මල පොරේ හින්දා ප්‍රෙෂර් එකත් වැඩි වෙලා දැන්. නේද? ශරීරයත් අසනීප වෙන්න ඇවිල්ලා. ඔක්කොම අනිත් පැත්ත හැරිලා. ඔන්න ඔය පොරෙන් අයින් වෙලා කවදාද අපේ නිදහසේ ඉන්නේ එක දවසක් මේ ජීවිතේ. නිදහසේ ඉන්න එක දවසක් කොහෙද ඉතින් නිදහසේ ඉන්නේ? හුස්ම ඇදලා අතාරින්න තියෙනවා පොඩ්ඩක් තා. මට වෙච්ච දේ, මට වෙන්න තියෙන දේ. හැමෝම ඉන්නේ මුකුත් හම්බුන්නේ නැහැ. මට මං කැමති විදිහට හම්බුන්නේ නැහැ වගේ ඉන්නේ. ඒකද මේ තියෙන වැරදීම නිවැරදි කරගෙන පින්නත්නි ලෝකේ කරකිද්දෙන් මං නිශ්චලව ඉන්නවාය. ලෝකේ වෙනස් වෙනාට මගේ හිත සසල වෙන්නේ නැත කියන தත්ත්වය තමන්ගේ సంతානය කලින්ම සකස් කරගන්න ඕනේ හරියට. ඉතින් ඒ සඳහා අපි භාවනා කරන්න ඕනේ. භාවනාවෙන් අනාත්ම සංඥා, අනිත්‍ය සංඥා ආදී දැනගෙන ඒවාට ගෝචර වෙන විදිහට හැම නිමේෂයක්ම ගත කරන්න ඕනේ. එතකොට ඒවාට ගෝචර වෙන විදිහට හැම නිමේෂයක්ම ගත කරපුවාම ඒ කියන්නේ භාවනාවේදී එළඹුණා වූ යම් සිහියක් නුවණක් තියෙනවාද ඒ නුවණ හැම වෙලෙම පාවිච්චියට ගනිමින් හැම වෙලෙම ඒ නුවණ අපේ තුලින් ඇති වෙන විදිහට අපේ මානසිකාරය සකස් කර ගනිමින් අපි මොකද කරන්න ඕනේ මේ ධර්මය තුල තමන්ගේ මනස මාත්‍රයක්වත් කෙලෙස් උපදින්නේ නැති විදිහට සකස් කරගන්න ඕනේ. ඉතින් දැන් මොකද කරන්න ඕනේ කියලා කල්පනා කරන්න දැන් ඉතින් ඔක කොහොම කියයි හාමුදුරුවෝ කියයි මේකට මොකද කරන්නේ? පළවෙනියෙන් සිල් රකින්න ඕනේ. හරි. සිල් රකින්නකොට අපේ සිහිය වැඩි වෙනවා, නුවණ වැඩි වෙනවා, වීරිය වැඩි වෙනවා, ඉවසීම වැඩි වෙනවා, අදිෂ්ඨානය වැඩි වෙනවා. අපි සීල විසුද්ධි කොටසේදී කතා කරා. හරි සීල විසුද්ධි කොටසේදී කතා කරනවා. හරි. ඊට අමතරව අපි ඊට කලිනුත් ධර්ම දේශනා මාලාව ආරම්භ කරනකොට කිව්වා. ඊළඟට අපි හොඳට සමාධිය ඇති කරගන්න ඕනේ. චිත්ත සමාධිය ඇති කරගන්න සතර කමඨහන වඩන්න ඕනේ. හරි. සතර කමඨහන වඩමින් ඒ මොකද උනන්දුව තියෙන්න ඕනේ මම මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු උත්කෘෂ්ඨ මානසික තත්වයකට ලං වෙන්නයි යන්නේ. මහා උතුම් තත්වයකට පත් වෙන්න ඕනේ කියලා ඒකට යම් කාලයක් අරගෙන බෞද්ධ ඇත්තන්ට ඇත්තමයි මන්නම් කියන ජීවිතයේ එක කොටසක් වෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ජීවිතයේ එක කොටසක් වෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මගේ මේ ජීවිතය දැන් බලන්නකො අවුරුදු කීයක් ගෙවලාද? අවුරුදු කීයද දැන් ජීවිතේට? එක එකනට එක එක වයස. එක අවුරුද්දක් මං කියන්නේ. එක මාසයක් කඩම ගානේ. මම මේ ඔක්කොගෙම අයින් වෙලා එනකොට ඉතුරු වෙලා තියෙන දේක් බාර අර ගන්නවා කියලා හිතාගෙන කොහේ හරි තැනකට ගිහිල්ලා නිදහසේ ටිකක් හිටියොත් හොඳ නැද්ද? මොකද කියන්නේ? කවදා හරි මැරෙන්න ඉන්න අපි. ඉතින් කවදා හරි දවසක මේක කරන්න ඕනේ කියලා සැලසුම් කරන්න වැඩි කල් දාන්න එපා. මොකද දැක්කනේ මීතොට මුල්ල දැක්කනේ දැන් මාතර නේද? ඒවත් එක්ක අපිට මේ තියෙන ගැටලුකාරී තත්ත්වෙනොත් එක්ක බොහොම භයානක තත්ත්වයක් තියෙන මේ ජීවිතේ කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. ඒකින්ද තමන්ගේ ජීවිතේ ඉක්මනින් සැලසුම් කරන්න යම් කිසි කොටසක් මේ නරාවලෙන් අත මිදෙන්න නේද කටයුතු කරන්න ඕනේ. හැමදාම ඔහේ ඉන්නවා. මොනවද උදේ නැගිටිනවා කාත් එක්ක හරි කතා කරනවා නේද අපේ බලන්න කොහොම ප්‍රවෘත්ති ටික බලනවා රටේ මිනිස්සුන්ට බයිනවා ටිකක් නේද රත් කරගන්නවා ටිකක් ඒකෙන් රත් කරගන්නවා ඊළඟට උයන්ඩ යනකොටත් රත් වෙනවා නේද ගින්දරටත් රත් වෙනවා හිතත් රත් වෙනවා නේද ඊට පස්සේ කට්ටියගේ වැඩ දැක්කහම ගෙදර කට්ටියගේ වැඩ දැක්කහම ඊටත් වැඩිය රත් වෙනවා මේ බෙදන්න ගියාම ඊටත් වැඩිය හපන් ඉතින් ওই විදිහට හැම වෙලේම රත් වෙවි මුළු දවස් ගණන් ඉන්නවා ඉතින් මේ වයින් අත මෙදිලා එක පොඩි කාලයක් හරි තමන් සැනසීමෙන් හිතා සැනසීමෙන් සුවදායක හරියට පැවිද්දෙක් වගේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් උපදෙස් ටිකක් අරගෙන
ඔය තියෙන පීඩනකාරී තත්වයන්ගෙන් අයින් වෙලා ටිකක් නිදහස් මානසිකත්වයක් ඇති කරගන්න කැමති නැද්ද? අප්පෝ බෑ අපි නම් ඕවට කැමති නැහැ. නේද? එහෙම නෙවෙයි. ඒක කරගන්න ඕනේ. කොහොම හරි යම් ප්‍රමාණයකට හරි කරගන්න ඕනේ. නැත්තම් අපරාධේ අහක තියෙන දේවල් ගැන හිත පීඩාවෙන් ඉන්නවා. ඉතින් ඒකට ඒ ගැඹුරු මානසික තත්වයට Taman ළඟා වෙන්න ක්‍රමානුකූල පුහුණුව අකණ්ඩව සිල් රැකලා අකණ්ඩව උත්සාහ කරලා කලින් අපි කතා කරා වගේ සාර්ථක සම්පජානනයෙන් යුක්තව වාසය කරලා අසම්මෝහ සම්පජානනය දක්වා යෑම සඳහා හැම වෙලෙම තමන්ගේ හිත බ්‍රහ්මචාරී තමන්ගේ ජීවිතය සාර්ථක වෙන විදිහට සිහියෙන් කටයුතු කරලා ඊළඟට තමන්ගේ බ්‍රහ්මචාරී ජීවිතය නැත්තම් නිවන් අරමුණු කරගෙන යන කටයුතු නිවැරදිවම ඒ සඳහාම හේතු වෙන විදිහට කොයි විදිහකින් හරි මම නිවන් දකින්නවාය කියලා භවයෙන් භවය නිවනට යොමු වෙන විදිහටම තමන්ගේ බ්‍රහ්මචාරී ජීවිතය නැත්තම් නිවන් මඟ ඇහිරෙන්නේ නැති විදිහට සිහියෙන් කටයුතු කරන කෙනෙකුට දැන් ඔන්න පුළුවන්කම තියෙනවා මේ ගෝචර සම්පජානනය කියන මට්ටමට එන්න. එතෙන්ට ආවා කියන්නේ මොකක්ද මේ අද කතා කරන තමන් කරන භාවනාවෙන් උපදින්නා වූ නුවණ පිළිබඳ සිහිය හැම නිමේෂයකම තියෙන විදිහට හදාගන්න පුළුවන්. මේක හදාගන්නේ කොහොමද බලන්න. යම් සිහියක් හැම මොහොතකම වාගේ ඇතිවන්න නම් මොකද කරන්න ඕනේ කියලා කල්පනා කරන්න. මම මේකට හැමදාම කියන උදාහරණයක් තියෙනවා. අපිට මේ සඳහා අවශ්‍ය කරන උපකරණය තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ගෝචර සම්පජානනය යුතු ඉන්න කියලානේ. ඒකට එහෙම ඉන්න පුළුවන් தත්ත්වයට පත් කරන්න පුළුවන් උපකරණයක් තියෙනවා අපිට මනස කියලා. මේ බලන්න ඔය කියන්නේ දැන් අපි හිතමුකෝ භාවනාවකින් අපි දැනගත්තා මේ සියලු සංස්කාරයන් අනාත්මයි කියලා. කියන්නේ මට ඕන හැටියට තියාගන්න බෑ කියලා. එතකොට තමන්ගේ දරුවා කියන්නේ සංස්කාරයක්ද නැද්ද? සැකසීමක්. එතකොට ඒවා මට ඕන විදිහට සැකසෙන්නේ නැති බව උන් අපි දැනගත්තා. දැන් හැම වෙලේම මේ සිහියෙන් ඉඳ හදන්නේ. ඒක පුළුවන් වෙයිද දන්නේ නැහැ. භාවනා වෙලාවෙදී නම් පුළුවන්. අනිත් වෙලාවට පුළුවන් දන්නේ නැහැ. ඒක කරනවා නෙවෙයි කෙරෙන තත්යකට පත් කරගන්න ඕනේ. දැන් කෙනෙක්ව දැකලා කෙනෙක් කෙරෙහි යම්කිසි ලැබදියාවක් ආදරයක් ඇති වුණා කියන්නකො. එහෙම ඇති වුණාට පස්සේ නැවත අපි කරන්නේ ඒ තැනත්තා හෝ තැනැත්තිය ගැන නැවත ආදරෙන් මෙනෙහි කරනවා. නේද? නැවත ආදරෙන් මෙනෙහි කරනවා. නැවත ආදරෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කරන වාරයක් ගානේ ආදරය අඩු වෙනවද වැඩි වෙනවද? අන්න ඒ ආදරය වැඩි වෙලා ප්‍රබල ආදරයක් අපි කියනවා ප්‍රබල ආදරයක් ඉපදිලා දැන් කියලා. ආන් එහෙම වෙච්ච කාලෙක මතක් වෙන්නේ නැති වෙලාවක් නැති තරම් නේද? එහෙම නේද අපේ මනසේ හැටි? මතක් වෙන්නේ නැති වෙලාවක් නැති තරම්. අපි ඔක්කොමලා කියන ඔව් කියලා. ඒ අපේ මානසිකාරය කියන මේ මානසයේ තියෙන ක්‍රියාවලියක්. නේද? හැඟීමක් ප්‍රබල වුණොත් ඒක හැම වෙලේම මතක් වෙනවා. ආන් ඒක ගැන නම් සමහර කට්ටිය කියයි මට අත්දැකීමක් තියෙනවා අභික්කන්තේ පටික්කන්ත සම්පජානකාරී නෙවෙයි. නේද? මං ඉස්සරහා බලනකොටත් මතක් වෙනවා, පිටිපස්ස බලනකොටත් මතක් වෙනවා, ඇඳුමක් අඳින්න ගියත් මතක් වෙනවා, කණ්ඩ ගියත් මතක් වෙනවා, බොණ්ඩ ගියත් මතක් වෙනවා. ඔව්ද නැද්ද? ආන් එහෙනම් අපිට ලොකු සැනසීමක් ඇති වෙන්න ඕනේ ඒකත් එක්ක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් වැඩපිළිවෙලක් තියෙනවා. භාවිතා කරන්න කියලා. හරිද? කාට හරි කියනවා පරිගණකයක තියෙන මෘදුකාංගයක් භාවිතා කරන්න කියලා කවුරු හරි. ඉතින් පරිගණකයකුත් නැත්තම් කොහොමද ඒක කරන්නේ? නේද? අපි ඉගෙන ගන්න ගියේ මොකක් හරි අධ්‍යාපනය ලැබෙන ආයතනයක කරනවා. ඔයාලා මෙන්න මේක පරිගණකයෙන් මෙන්න මේ දේ කරගෙන ඉන්න කියලා. දැන් මට ගෙදර ඇවිල්ලා හරි වැඩේ වෙන්නේ. පරිගණකයක් නැත්තම් ඒක හරියනවද? බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා සම්පජානකාරීව ඉන්න කියලා. හරිද? ඒකට අවශ්‍ය කරන මනසක් නැත්තම් හරියනවද? එහෙනම් දැන් තේරෙනවා පරිගණකයේ තියෙනවා. නේද? ඒක පාවිච්චි කරලා තියෙන හැබැයිම වෙන වැඩ වගේකට. ආදරය වගේ දේවල් වලට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකට ඉඳලා හැම වෙලේම අභිකන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ හැම වෙලේම ඉඳලා ආදරෙන් ඉඳලා. අඩුවක් නැතුවම ඉඳලා.
ඉතින් අන්න එහෙනම් එදා ඒක උනේ දැක්ක දවසේ නෙවෙයිනේ. දැක්ක දවසේ ඉඳලා නේ මෙනෙහි කරලා වැඩි වුණාට පස්සේ. ඒ වගේ තමන් භාවනාවකින් ඇති කරගන්නා වූ යම් නුවණක් පිළිබඳ සිහියක් භාවනාවකින් ඉපදුනාද? කෙටියෙන් කියනවා නම් අපි පිළිකුල් කියලා. පිළිකුල් මේ ශරීරයම මේ මුළු ශරීරයම පිළිකුල්ය, අන් අයගේ ශරීරත් පිළිකුල්ය කියලා අසුභ භාවනාව කරන කෙනෙකුට සිහියක් ඉපදුනා. නුවණක් සහ සිහියක් ඉපදුනා. දැන් ඒ ඉපදුනහම ඒ නුවණක් උපදිනවා, සිහියක් උපදිනවා කියන්නේ හැඟීමක්. දැන් මොකද කරන්නේ? ඒක නැවත මෙනෙහි කර ඒ හැඟීම මොකද කරන්න ඕන? ප්‍රබල කරගන්න ඕනේ. භාවනා කරමින් ප්‍රබල කරගන්නවා. ඉතින් එක තැනකටලා මෙනෙහි කර ප්‍රබල කරගන්නවා. ආන් ඒව ප්‍රබල කරගත්තාම මොකද වෙන්නේ? රූපයක් දකින වාරයක් ගානේ ඒ සිහිය තියෙන්න පටන් ගන්නවා. ඒ හැඟීම තියෙන්න පටන් ගන්නවා. දැන් තේරෙනවද ඉස්සෙල්ලා අර විදිහට එහෙනම් මෙනෙහි කර නැවත මෙනෙහි කර මොකද කරන්නේ? ඒ හැඟීම පවතින විදිහට සකස් කරගන්නවා. එතකොට ඒක කොච්චර පවතින්න ඕනද කියනවනම් ඇවිදිනකොට, කතා කරනකොට, ශරීර කෘත්‍යයන් කරනකොට, නිදිනකොට, නැගිටිනකොට හැම ඉරියව්වකදීම මාත්‍රයක්වත් ඒ කුසල අරමුණ නැති වෙන්නේ ඒක පවතින්න ඕනේ. හරිද? කුසල අරමුණ නැති වෙන්නේ ඒක පවතින්න ඕනේ. ඉතින් ඒ විදිහට හදන්න පුළුවන් ද බැයිද අපේ මනස? පුළුවන් ද බැයිද? පුළුවන් කියලා කියනවා ඕන. මං කියන හින්දාද කියන්නේ? නෑ. ඉතින් මන්නේ දැන් කිව්වේ. ඔබ වහන්සේ කියන හින්දා නෙවෙයි. මම මේක කරන්න පුළුවන්මයි කියන්නේ කාගේ දිහා බලලාද? මගේ දිහා බලලා, මගේ ක්‍රියාකාරීත්වය දිහා බලලා. එහෙනම් අන්න එහෙම කරොත් භාවනාවකින් සිහියක් උපදවාගෙන ආන්ගේ සිහිය හැම ඉරියව්වකදීම පවතින විදිහට හදාගත්තොත් අකුසල් වලට ඉඩක් තියෙද? නෑ නේද? තියෙන උපාදාන අයින් වෙනවා, අලුත් උපාදාන ඇති වෙන්නේ නෑ. ඉතින් මේක කරන්න පුළුවන් දෙයක්. ඒකට කියනවා ගෝචර සම්පජාන්නේ කියලා. දැනට කොහොමද දන්නේ වැඩේ? දැනට මොකද වැඩේ? කල්පනා කරලා බලන්න ඕන. මගේ දැනට වැඩේ මොකද? මම මේ හිත සංස්කාරයෙන් ගලවා ගැනීම සඳහා මොන හරි කරන කෙනෙක්ද? ඒ සඳහා වෙහෙසෙන කෙනෙක්ද? අඩුම ගානේ පොයට සිල් ගන්නවත් නැහැ හුඟක් අය. බෞද්ධත්වෝ පොයට සිල් ගන්නවා නම් හැමදාම වෙසක් එකට විතර සෙනග වැඩි වෙන්න දෙයක් නැහැ නේ. ස්ථානවල වෙසක් එකට පුදුම සෙනගක් ඉන්නේ. පොසොන් එකට නැත ටිකක් ඉන්නවා. දෙසැම්බර් විතර වෙනකොට හොයා ගන්නවත් නැහැ. වෙසක් එකට විතරක් මතක් වෙනවා යන්තම්. බෝධිසත්වයන් වහන්සේ හැමදාම ගත කරපු හැම නිමේෂයක්ම මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන අදහස නොතිබ්බ වෙලාවක් නැති තරම් බෝධිසත්ව ජීවිතේ. උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණාය කියන අදහස අපිට වෙසක් කිට්ටු වෙනකොට විතරක් එනවා යන්තම්. ඒක තමයි අර සිල් ගන්න යන්නේ. 80ෙන්මයි ඉන්නේ. වැඩිපුර ඉන්නේ 80ෙන්. ඒකින්ද පිස්සු වගේ. හරිද? පිස්සු වගේ බුදුහාමුදුරන්ට කේවල් කරනවා දැකලා තියෙනවද? කේවල් කරන බුදුරජාණන් වහන්සේත් එක්ක අපි කියලා බෞද්ධත්වෝ. මම මේක සැරෙන් සැරේ කොහොමද මතක් කරනවාමයි මේක මතක් කරන්න ඕනේ. කේවල් කරනවා කියන්නේ මොකක්ද දන්නවද? මහා ලැජ්ජා නැති වැඩක් කරනවා මේ. අපි කාට හරි කණ්ඩ දෙන්න වුණොත් අපේ නිකන් සිංහල ජාතියේ පුරුද්දක් තියනවාද? මම මේ ඔයාලට උදේ කෑම වේලක් දෙන්නම්. මෙන්න මේ වැඩ ටික මට කරලා දෙන්න එහෙම කියලා කියන. මහා කැත වැඩක් නේද එහෙම කරනවා නම්? මහා කැත වැඩක්ද නැද්ද? මම කණ්ඩ ටිකක් දෙන්නම්. ඒ කණ්ඩ ටික දෙන ටිකට හරියන්න මෙන්න මේ වැඩේ කරලා දෙන්න කියනවා නම් මහා සත්පුරුෂද අසත්පුරුෂද? ජයසිංහ බෝධින් වහන්සේ කියලා කියන්නේ මොකටද තියෙන්නේ? කාව මතක් කරගන්නද? බුදුරජාණන් වහන්සේ කියලා වන්දනා කරගන්නයි තියෙන්නේ. දැන් මේ බුදුහාමුදුරුවනේ එතකොට. එතෙන්ට ගිහලා මොකද කරන්නේ? අපේ අකාට සනීප නෑ. මං කිරිපිඩු ටිකක් අරන් එන්නම් වෙලාවක හොඳ කරලා දෙන්න කියලා කියනවද නැද්ද? බුදුරජාණන් වහන්සේට කියනවා කිරිපිඩු ටිකක් ගෙනත් දෙන්න. හැබැයි තව මාස 5ක් 6ක් ගියාම හොඳ වුණොත් විතරයි. නේද? හොඳ කරලා දුන්නොත් කිරිපිඩු අරන් එනවා. උදේට. ලැජ්ජාව කියන එක නෑනේ අත්තමයි. නේද? මොන සම්පජානකාරීද?
මේ නිග්‍රහයක් මහා නිග්‍රහයක්ද නැද්ද? නේද? ඔන්න ජයසිරිමා බෝධින් වහන්සේට බාර වෙනවා කියන එක මොකක්ද එතකොට? නේද? මට උවමනාවක් තියෙනවා අඩුම ගානේ. අපවත් වෙන්න ඉස්සෙල්ලා මේ වැඩි නවත්තන්න. බෞද්ධය තුල මේ වැඩි නවත්ත. ඒකද මම මේ බණ දෙකකට තුනකට සැරයක්වත් මේක කියනවාමයි. ඇයි මේ බෞද්ධත්ව කොහෙද මේ යන්නේ? ගිහිලා බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරන්න යනවද නැද්ද? වෙන එකක් තියා දරුවෝ ඉල්ලන්න යනවා. පුදුම ලැජ්ජාවක් ඒක. ඕන කෙනෙක් කියනවා අර යුවලට දරුවෙක් නෑ අතෙන්ට කියලා බාර වෙන්න කියනවා. මෙහෙමයි. එතෙන්ට ගිහිල්ලා බුද්ධානුස්සති භාවනාවක් කරලා සීලය ආවර්ජනය කරලා බොහෝ පින් රැස් කරගත් ඒවා මතක් කරලා හරිද කර්මය අයින් වෙන විදිහට වැඩ කරොත් භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා කියලා කර්මය අයින් වෙන විදිහට වැඩ කරොත් ඒවා වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. තමන්ගේ කර්මානුරූපව තමන්ට දරුවෙක් නැත්නම් හම්බෙන්න පුළුවන්. මේකේම නේ බුදුහාමුදුරන්ට ගිහිල්ලා නේද? බුදුරජාන් වහන්සේට අකැප මුදලකුත් අර කොහේ හරි ගැට ගහලා නේද? බුදුරජාන් වහන්සේට අකැප මුදල එතනින් තියලා පඳුරක් කියලා ඒක ඇඩ්වාන්ස් එකක් දීලා. නේද? මෙන්න ඇඩ්වාන්ස් එක මම කිරිපිඩු අරන් එනවා. නේද? මේක හොද කරලා තියන්න මං එනවා. කැතකම කියන එකේ උපරිමයක් ඒ. ඉතින් එච්චර එහාට ගිය පිරිහිච්ච සිතක් අපිට තියෙනවා නම් අර වගේ භාවනාවක් වර්ධනය වෙයිද? නේද? එහෙනම් මහා ගැඹුරකට යන්න ඉන්න මිනිස්සු කවදා හරි දවසක මේ සියලු කෙලෙස් වලින් අත මිදලා ගොඩාක් ඉදිරියට යන්න ඉන්න මිනිස්සු. ඒකයි අපි බෞද්ධ උනේ. ඒකයි අපිට සංසාර ජීවිතේ සාර්ථකභාවයෙන් හින්දා තමයි අපිට මේ වගේ ජීවිතයක් ලැබුණේ. අන්න ඒ උපරිම ගැඹුරට යන්න තමන් අදිෂ්ඨානයක් ගන්න ඕනේ. හරි මම්මගේ ජීවිතයේ හැම නිමේෂයකම බලන්න පින්නත්නි නාම රූප පරිච්ඡේද කරගත්ත කෙනෙකුට භාවනාවකදී හරිද? ඒක පිළිබඳ ඉපදිච්ච නුවණ සිහිය බවට පත් කරග ඒ නුවණත් එක්ක උපදින සිහිය මෙතන පුද්ගලයෙක් නෙවෙයි මෙතන නාම රූප පරම්පරා දෙකක් තියෙන්නේ කියලා. හරිද? වෙන් වෙච්ච වැඩපිළිවෙලක් දෙකට කැඩිච්ච වැඩපිළිවෙලක් තියෙන්නේ කියලා දැනිච්ච කෙනෙකුට කොච්චරේ සිහිය පවත්වා ගන්න ඕනද කියනවා නම් ඒ සිහියට අදාළ නොවන කිසිවක් මේ ලෝකයට නැහැ. බල්ලෙක් දැක්කත් ඒක තේරෙනවා. එතන චිත්ත පරම්පරාවක් එතන නාම පරම්පරාවක් කියලා. තමන්ගේ දරුවා ආදී දැක් ඊළඟට ඒ නාම රූප පරම්පරාවේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිළිබඳ නුවණක් ඉපදිච්ච කෙනෙකුට. හරි එතන තියෙන්නේ කැඩි කැඩි බිඳි බිඳි වෙනස් වෙවි කැඩි කැඩි බිඳි බිඳි යන එක්තරා සන්තතියක් කියන සිහිය නැති වෙලාවක් නැති තරම්. ඒ සිහිය හැම නිමේෂයකම තියෙන විදිහට හදා ගන්නවා. හරි අන්න එහෙම සිහියක් හැම නිමේෂයකම දකින අහන විඳින සහ මනසට මොනවා හරි නැගෙන අතීත දේවල් නැගෙන හැම වාරයකම යාට අන්න අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිළිබඳව සිහිය පවතිනවා. ඒ தත්තර අපේ මනස සකස් කරන්න පුළුවන්. එහෙම සකස් කරන්න පුළුවන් මනසක් තමයි මානසිකාරයක් සකස් කරන්න පුළුවන් தত্ত্বයක් තමයි අපේ තුල තියෙන්නේ. අන්න ඒ தত্ত্বය අපි හොඳින් තේරුම් අරගෙන මෙනෙහි කර ඒ தত্ত্বය හදන්න ඕනේ. ඒ தත්ත්වය හදන්න මොකද කරන්න ඕනේ මේ සංස්කාරයන්ගේ තියෙන දුක හොඳට මෙනෙහි කරගන්න ඕනේ. මේක තියෙන මට අදාළ නැතිකම නැති දෙයක් අල්ලාගෙන ඉන්න බව මේකෙන් ගැලවෙන්න යම්කිසි ක්‍රමයක් තියෙන බව ඕනම දෙයකට දැන් කොහොල්ල ගුලියක් ඇලුනා නම් ගලවන්න ක්‍රමයක් තියෙනවද නැද්ද? ඒ වගේ මේක ඇලිලා තියෙන්නේ. කොහොල්ල ගුලියක් ඇලුනහම අපි ඒකට ප්‍රසන්නද? අප්‍රසන්නයි. අප්‍රසන්නයි කියලා නිකන් ගැලවෙනවද? අප්‍රසන්නයි කියලාවත් ගැලවෙන්නේ නැහැ. මේ සංස්කාරයේ පිළිකුල්ය කියලා දැනුණා කියලා ඒක ගැලවෙන්නේ නැහැ. මේ සංස්කාරයේ කලකිරුණා කියලා ගැලවෙන්නේ නැහැ. කොහොල්ල ඇගුලිය ඇලුනහම ඒකේ ආදීනවය දැක්කොත් නේද ගලවන්න හදන්නේ. කොහොල්ල ඇගුලිය බොහොම හොඳයි සුවයි මధుරයි කිව්වොත් ඒක තව ගහ ගන්නවා හොඳට. නේද? ඒ වගේ මේ සංස්කාරයන්හි කලකිරීම ඇති වුණොත් තමයි ගැලවෙන්න අදහස එන්නේ. ඒ සිහිය කලකිරීම පිළිබඳ සිහිය ඒවා නැවත අති ප්‍රබලව අපේ තුල සකස් වෙන්න ඕනේ. සකස් කරගෙන හරියට නිකන් ඊටා මේ ඒ කියන්නේ කිසිම අකුසල ධර්මයක් Tamange පැත්තට කිසිදු ඉරියව්වකදී එන්නේ නැති විදිහට Tamange මානසිකාරය සකස් කරගන්න ඕනේ. එතකොට අපි කියන යාට යෝනිසෝ මානසිකාරයක් ඇති වෙලා කියලා. එහෙම සකස් කරගෙන මේ මනස. හරිද? හැම වෙලේම යාට පණිවිඩය දෙනවා. ඕක එහෙම ඇලෙනව නෙවෙයි කියලා.
එන්න ඒ වගේ ඊටාම ඉහළම තලයකට අපේ මානසිකාරය සකස් කරගත්තාම හැම නිමේෂයකම අදිෂ්ඨානයෙන් සිහියෙන් නුවණින් වීරයෙන් ගත කරන හැම ඉරියව්වම ගත කරපුවාම ඒක ඊට වඩා එහා ගිය නුවණක් පහළ වෙන්න හේතුවක් වෙනවා. ඒ තමන්ට දැනට පහළ වෙලා තියෙන නුවණක් තියෙනවා ඊට වැඩිය එහා ගිය නුවණක් පහළ වෙන්න හේතුවක් වෙනවා. ඒක පවත්ව ගන්නකොට ඊට වැඩිය එහා ගිය නුවණක් පහළ වෙන්න හේතුවක් වෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මොන කෙනෙකුට ඉස්සෙල්ලාම නාම රූප පරිච්ඡේද පිළිබඳව නුවණ ඉපදුනා නම් ඒ පිළිබඳ සිහිය උපදවනවා නම් ඒක පවත්ව ගන්න ඕනේ. එතකොට එයාට ඒකේ ඇතිවීම නැතිවීම පිළිබඳ නුවණ උපදිනවා. ඇතිවීම නැතිවීම පිළිබඳ නුවණ උපදගත්ත කෙනා ඒක පවත්ව ගන්න ඕනේ. හැම ඉරියව්වකදීම ඒ අදහසින් වාසය කරලා ඒක පවත්ව ගන්න ඕනේ. ඒක පවත්ින විදිහට තමන්ගේ මානසිකාරය සකස් කරන්න ඕනේ. අන්න එතකොට එයාට හැම වෙලේම මේ සංස්කාරය බිඳි බිඳි යනවා කියන නුවණ උපදිනවා. හැම වෙලේම මේ සංස්කාරය බිඳි බිඳි යනවා කියන නුවණ පවත්ව ගන්න ඕනේ. එතකොට එයාට සංස්කාරයන් පිළිබඳ බය ඉපදීම කියන නුවණ පහළ වෙනවා. බය ඉපදීම මේක බය විරුද්ධක් කියන නුවණ පහළ වෙනවා. ඒ නුවණ පහළ වුණාම ඒක ආය අකුසලයට යට වෙන්න දෙන්නේ නැතුව පවත්ව ගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මේක ආදීනව සහිතයි කියන නුවණ පහළ වෙනවා. හරි? ඒ නුවණ පවත්ව ගන්න ඕනේ. ඒ විදිහට තමයි පහළ වෙන නුවණ පවත්වා ගනිමින් ඒ සිහියෙන් ඒ නුවණට ගෝචර වෙන ආකාරයටම සිහියෙන් කටයුතු කිරීමෙන් ඒ සිහිය පවත්වා ගැනීමෙන් ඊළඟ නුවණකට හේතු වෙනවා. ඒ නුවණත් එක්ක එන සිහිය පවත්වා ගැනීමෙන් ඊළඟ නුවණකට හේතු වෙනවා. මේ විදිහට ගෝචර සම්පජාන්නේ අසම්මෝහ සම්පජාන්නේ දක්වාම අරගෙන යන්න පුළුවන්. අපේ මනස ලොකු අදහසක් අපිට තියෙන්න ඕනේ. අපේ මානසිකාරය බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ක්‍රියාත්මක වෙන විදිහට මේ මානසිකාරය සකස් කරන්න පුළුවන්. හරිද? මට ඒ වගේ මානසිකාරයක් ලැබිලා තියෙන්නේ කියලා දැනගෙන ඒක සකස් කරගන්න ඕනේ. ඉතින් ඒක කරගන්න ඕනේ. නොකරගෙන ඉඳලා බෑ. අමාරුයි ඉතින්. නේද? ඔය කියනකොටත් අමාරුයි, කරන්නත් අමාරුයි. දැන් ඒක කියනකොටම ඔයකට වැඩි දෙනෙක් අහගෙන ඉන්න වැඩි දෙනෙක්ගේ තුල මෙන්න මේ වගේ තීරණයක් තියෙනවා. හාමුදුරුවෝ කිව්වේ ඇත්ත ඒ වුණාට ඔන්න ඒ වුණාට කියන වචනේ තියෙනවද නැද්ද? මේ දැන් බලන්න තියෙනවද නැද්ද කියලා. කිව්වේ නම් ඇත්ත ඉතින් ඒ වුණාට ඉතින් අපිට මොකක්ද දන්නේ අපිට. ඒ වුණාට අපිට මේ කියන தත්ත්වයටපත් වෙන්න බැයිද වැඩ කරන ගමන්? මේ කියන தත්ත්වයටපත් වෙන්න බැයිද තමන්ගේ සාමාන්‍ය ජීවිතය ගෙවන ගමන්? එහෙනම් මොකද ඒ වුණාට? පටන් ගන්න අපේ හිත කැමති නැහැ. හරිද? හාව වේයෝ මීයෝ ඉබ්බෝ කුකුලෝ නරියෝ වෙලා හරි බල බල ඉන්න තමයි ඕන වෙලා තියෙන්නේ. හරි. බේර ගන්න කවුරුත් නැහැ කියලා මතක් වෙන්නේ නැහැ. තිරසංගත සතෙක් වුණොත් එහෙම කර කියා ගන්න දෙයක් නැති වෙන බව මතක් වෙන්නේ නැහැ. හිර වෙනවා කියලා මතක් වෙන්නේ නැහැ. බලන්න පොඩ්ඩකට. නේද? කාටද කියන්නේ වචනයක්වත් කතා කරන්න බැරි ජීවිතයක් අවුරුදු ගාණක් ගෙවන්න වෙනවා. කිසිම අසාධාරණයකට විරුද්ධව පෙනී හිටින්න බෑ. හරකෙක් අරන් බලන්න මොන තරම් වද දෙනවද කියලා මිනිස්සු අරගෙන. මොකෝ පඩියක් දීලාද? හරියට කණ්ඩ දීලාද? නේද? අර නගුලත් ඇදගෙන යනකොට නේද ගියේ නැත්තම් Tamanට ඕන වේගෙන් මොකද කරන්නේ? දේනවා දීම නේද? ඒත් නැත්තම් වලි ගියල්ලලා කරකවනවා. ඉතින් මොන තරම් දුකක් විඳිනවද කිසිම ඉල්ලීමක් දිනා ගන්න බෑ. ඒකට ඒ වගේ හිර වෙච්ච ජීවිතවලට අපි වැටෙනවා. ඒකින්ද නුවණ පිළිබඳ වූ සිහියෙන් ජීවත් වෙන්න දැඩි අධිෂ්ඨානයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මානසික தত্ত্বය මගේ තුල හදා ගැනීමෙන් තොර වෙනස් වෙනසීමක් නැති බව දැනගෙන දැඩි උනන්දුවක් ඇති කරගන්න පිහිටට සරණට කවුරුවක්වත් නැහැ. තමන්ගේ පිහිටට තමන්ගේ සරණට කවුරුවක්වත් නැති බව මතක තියාගන්න ඕනේ. අන්තිම මොහොතේ හරි. ඉතින් ඒකින්ද හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මානසිකත්වය මගේ තුල ඇති කරගන්න ඕනේ කියලා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. එහෙම කරගෙන කොයි විදියකින් හෝ සැනසීමෙන් ජීවත් වෙන මාර්ගය උපදවා ගන්න ඕනේ. නැත්තම් ඉතින් නේද ඔහෙදී හැමදාම ඉදී මූණු එල්ලගෙන ඉදී නේද? එපා වෙලා වගේ ඉදී දෙයයන් අයින් වෙලා මේ ජීවිතය සාර්ථක කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල මං හික්මෙනවා.
ගෝචර සම්පජානනය ඇති කරගන්නවා. ඒ தත්තර යනකම් මං එහාට මගේ මානසිකාරය දියුණු කරගන්නවා. මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන සියලු දුක් ගෙවන් කොට මම උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්නවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.